එවනම් අපි පටන් ගමු. සම්දනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ අද මේ අපි සාකච්ඡා කරන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ වේදනානුපස්සනා සූත්‍රය අපි ඒක සිංහල තේරුම කියවලා මේ ඒක කොහොමද අපි ජීවිතයට උපුටා ගන්න කියලා තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඒක ප්‍රායෝගිකව කරන්න උත්සාහ කරමු අද භාවනාව හැටියට. භාවනා කරන්න ඉස්සෙල්ලා මේ නීවරණ ධර්ම මතක් කරන්න ඕන. පංච නීවරණ ධර්ම අපිට නිවනට බාධා කරන මේ සිතුවිලි තමයි මේවා. කාම ඡන්දය කියන්නේ පංචේන්ද්‍රයන් පිනවීමේ තියෙන ආසාව අපිට නිවනට බාධා කරනවා. ඉතින් ඒවා ඒ ෆීලිංගස් යටපත් වේවා කියලා ඉස්සෙල්ලා අපි මෙනෙහි කරමු, ප්‍රාර්ථනා කරමු. ඊට පස්සේ මේ තරහ සිතුවිලි එහෙම නැත්නම් ව්‍යාපාද ඒ තරහ සිතුවිලි එන්න තියෙනවා නම් අපි භාවනාවට බාධා කරන ඒවත් අපි යටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට පස්සේ මේ තීන මිද්දය, උදාසීන බව, සිතේ සහ මේ ගතේ තියෙන අලස බව සහ ගිලන් බව, කම්මැලිකම, නිදිමත ගතිය අපිට මේ බාධා කරනවා මේ මෙඩිටේෂන් එකට. ඒකින්ද ඒවත් අපි යටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චය කියන්නේ සිතේ කැළඹිලි ගතිය, පසුතැවීම, මේ සිතුවිලිත් යටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. සහ විචිකිච්ඡාව කියන්නේ සැක භාවය. බුද්ධ ආදී අටසන සැකිය යම් කිසි සැකයක් තියෙනවා නම් ඒ සිතුවිලිත් යටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම කරලා අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව පොඩ්ඩක් දැන් කියවමු. මම ඒක කියවන්නම්. ඊට පස්සේ අපි ඒ ගැන පොඩි සාකච්ඡාවක් කරමු. මේ වෙබ්සයිට් එක මම දැම්ම ගෲප් එකට, මේ pitaka.lk. ඒක මම සිංහල ටික කියවන්නම්. මේ සිතේ වීර්යෙන්, ප්‍රඥාවෙන්, සිහියෙන් අපි ඒක සවන් දෙමු. ඊට පස්සේ ගැන සාකච්ඡා කරමු. ඊට පස්සේ ගැන අපි වේදනානුපස්සනාව වඩමු අද භාවනාව හැටියට. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මහා සතිපට්ඨාන සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයේ කල්මාස ධම්මේ නම් වූ කුරු රට වැස්සන්ගේ නියම්ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කතා කළෝය. භික්ෂූ ස්වාමින් වහන්සේයි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය. මේ සතිපට්ඨාන සූත්‍රයේ නිවන් දකින භාවනා ක්‍රම 21කින් වේදනානුපස්සනාව කියන්නේ වේදනාව අනුව බලන මේ භාවනා ක්‍රමය. ඒක තමයි මේක තියෙන පාළි කොටාසේ අපි සිංහලෙන් තියෙන ටික කියමු. මහණෙනි, භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් කෙසේ වාසය කරන්නේද? මහණෙනි, මේ සස්නේ භික්ෂුව සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳිමි දැනගනි. දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවක් විඳිමි දැනගනි. දුක්ත නො වූ සැපද නො වූ වේදනාවක් විඳින්නේ දුක්ත නො වූ සැපද නො වූ වේදනාවක් විඳිමි දැනගනි. කාමාශාවන් පිළිබඳ වූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාශාවන් පිළිබඳ වූ සැප වේදනාවක් විඳිමි දැනගනි. කාමාශාවන් පිළිබඳ නො වූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාශාවන් පිළිබඳ නො වූ සැප වේදනාවක් විඳිමි දැනගනි.
කාමාශාවන් පිළිබඳ වූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාශාවන් පිළිබඳ වූ දුක් වේදනාවක් විඳිමි දැනගනි. කාමාශාවන් පිළිබඳ නො වූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාශාවන් පිළිබඳ නො වූ දුක් වේදනාවක් විඳිමි දැනගනි. කාමාශාවන් පිළිබඳ වූ දුක්ද නො වූ සැපද නො වූ ඒ කියන්නේ උපේක්ෂා සහගත වේදනාවක් විඳින්නේ හෝ කාමාශාවන් පිළිබඳ වූද දුක්ද නො වූ සැපද නො වූ වේදනාවක් විඳිමි දැනගනි. කාමාශාවන් පිළිබඳ නොවන දුක්ද නො වූ සැපද නො වූ වේදනාවක් විඳින්නේ හෝ කාමාශාවන් පිළිබඳ නොවන දුක්ද නො වූ සැපද නො වූ වේදනාවක් විඳිමි දැනගනි. මෙසේ තමන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේද විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ඇතිවීම් ස්වභාවය දන්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේ. ඒ කියන්නේ වේදනාව ඇතිවීම නැතිවීම දකිනවා කියන එක. කලක වේදනාවන්හි ඇතිවීම් ස්වභාවය හා කලක වේදනාවන්හි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේ. ඒ භික්ෂුව සත්ව පුද්ගල නොව වේදනා විඳීම් ඇත්තේ යන සිහිය හොඳින් පිහිටුවන ලද්දිය. ඒ කියන්නේ මේ වේදනාව අනුව බලන මේ පුද්ගලයා අන්තිමට තීරණය කරනවා, අන්තිමට යාට තේරෙන්නේ මෙතන පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ. මෙතන ඇත්තටම මේ විඳීම් ටිකක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ෆීලිංග්ස් ටිකක් තමයි මෙතන තියෙන්නේ කියලා සත්වයක් නොවන මේ පුද්ගලයෙක් නැහැ කියන මේ අවබෝධයට එනවා. ඒ සිහිය ඥානයාගේ වැඩිම පිණිසද. ඒ කියන්නේ මෙතන ඥානයා කියලා කියන්නේ මේ විදර්ශනා ඥාන කියන එක. උද්‍යව ඥානයේ පටන් ගන්න. ඒ ඥානයාගේ වැඩිම පිණිසද සිහිය වැඩිම පිණිසද පවතී. කෙලස් කරන කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ඒ කියන්නේ කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව වාසය කරන්නේ. මේ ලෝකයේ කිසිවක් ආත්ම වශයෙන් නොගනි. ඒ කියන්නේ පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ කියලා තමයි ගන්නෙ. ඒ කියන්නේ පුද්ගලයෙක් වශයෙන් ගන්න නැහැ කියන එකයි. මහණෙනි භික්ෂුව මෙසේද විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. ඒ තමයි වේදනානුපස්සනාව කරන විදිය. දැන් මේකෙන් මේ ඉස්සෙල්ලාම තියෙන්නේ මහණෙනි භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් කෙසේ වාසය කරන්නේද? මේ සස්නේ භික්ෂුව සැප වේදනාවක් විඳින්නේ. ඒ කියන්නේ හැපිනස් ෆීලිං එකක් එනකොට ඒ ෆීලිං එක මේ හැපිනස් ෆීලිං එකක් කියලා දැනගන්නවා. ඒ කියන්නේ දැන් මෙතන ෆීලිංග්ස් වර්ග ප්‍රධාන වශයෙන් තියෙනවා 3ක්. ඊට පස්සේ 4ක් කරනවා. ඒ කියන්නේ හැපිනස් තියෙනවා, සෑඩ්නස් තියෙනවා, මධ්‍යස්ථ උපේක්ෂා සහගත ෆීලිංග්ස් තියෙනවා. ওই තුන තමයි ওই තුන ඒ වෙලාවට මේ ඒ ආකාරයෙන් දැනගන්නවා. මේක සතුටක්, මේක දුකක්, මේක මධ්‍යස්ථ ෆීලිං එකක්. කියන්නේ උපේක්ෂා සහගත ෆීලිං එකක් කියලා දැනගන්නවා. ඊට පස්සේ මේ කාමාශාවන් පිළිබඳව මේ සතුට ගෙන දෙන ෆීලිං එක කාමාශාවන් පිළිබඳ වේදනාවක්ද කියලා දැනගන්නවා. එහෙම නැත්නම් ඒක ඒ කාමාශාවන්ට අයත් නොවන ෆීලිං එකක් කියලා දැනගන්නවා. ඒ විදිහට මේ හරි ක්ලියර්ලි මේ ෆීලිංග්ස් වෙන්වෙන්ව අඳුන ගන්නවා. ඒ අඳුන ගන්න හොඳ සිහියක් තියෙනවා. ඉතින් දැන් අපි කරන්න ඕනේ එදිනදා ජීවිතයේදී මේ මම දකින හැටියට මේ ෆීලිංග්ස් අපිට එනවනේ. දැන් සතුටක් එන්න පුළුවන්. එනකොටම අපි දැනගන්න ඕනේ මේ ෆීලිං එක මේ ඔස්සේ යන්නේ නැතුව
ඒ ෆීලිං එක මේ හරි නිකන් මේ ෆැසිනේටිං විදිහට බලන්න ඕනේ ඒක දිහා. ඒ කියන්නේ අපේ අවධානය අපේ මේ චේතනාව ඒ ෆීලිං එකට යොමු කරලා ඒක දිහා බලන් ඉන්නවා. ඒක ඇනලයිස් කරන්නේ නැතුව. ඇනලයිස් කරනවා කියන්නේ මේ ඒක ඔස්සේ යන්නේ නැතුව. දැන් සතුටක් එනකොට වගේම දුකක් එනකොට අපිට පුළුවන් මේ සතුට මේ දුක ඉස්සෙල්ලාම අපේ ශරීරයෙන් කොහෙන්ද අපිට දැනෙන්නේ කියලා පොඩි සංඥාවක් දෙන්න. ඒක දැනෙන දිශාව අඳුනගත්තට පස්සේ ඒක දිහා බලන් ඉන්නවා. මේක සතුටක් කියලා ඉස්සෙල්ලා අඳුන ගන්නවා. ඒක සතුටක් නම්. ඊට පස්සේ ඒක දිහා බලන් ඉන්නවා. ඒකේ මේ ඇතිවීම නැතිවීම දැනෙනකම්. ඒ කියන්නේ දැන් ෆීලිං එක එනර්ජි එකක්නේ. ඒක ভাইබ්‍රේෂන් නේ. එතකොට ඒ ෆීලිං එක මේ අනිවාර්යෙන් වෙනස් වෙන්න එපා. ඒ වෙනස් වෙන එක ගැන හොඳ සිහියෙන් මේ අපි දැන් ඒ ෆීලිං එක වටා තියෙන කතාවක් තියෙනවනේ. ඒ කියන්නේ ඒකෙන්ද අපිට මේ දුන්න මීනින් එකක් තියෙනවනේ ෆීලිං එකට. ඒ ෆීලිං එක ඒ කියන්නේ ෆීලිං එක අපිට හටගන්නේ අපේ යම්කිසි රූල්ස් පද්ධතියකට ඒ ෆීලිං එක මැච් වුණ හින්දා. දැන් ඒ රූල්ස් ටික මේ අනවශ්‍යයි මේ වෙලාවේදී. අපි ඔක්කොම ඒව මැද්දේ මේ අපි හිතන්නේ මේ දැන් මේ සාමාන්‍යයෙන් දැන් මේ අපිට බඩුවක් එනවනේ. දැන් කියනවා අපි කේක් එකක් ගත්ත කියලා කේක් එකේ තියෙන්නේ පැකේජින් එකක් එක්කනේ කඩේ. ඒතරේ පැකේජින් එක තමයි අපි මේ ෆීලිංග්ස් හදාගන්න ස්ටෝරි එක. ෆීලිංග්ස් එන්න අපිට කියාගන්න ස්ටෝරි එක. ඒ රූල්ස් ටික තමයි පැකේජින් එක. ඒ පැකේජින් මෙතන වැඩක් නැහැ. මෙතනින් කියන්නේ මේ ෆීලිං එක කැටගරිස් 3කට දාලා කියනවා මේක සතුටුද අසතුටුද නැත්නම් මධ්‍යස්ථද. ඊට පස්සේ ඒක සතුට නම් සතුට හැටියට වර්ග කරනවා. වර්ග කරලා ඒක ඇතිවීම නැතිවීම බලනවා. මේ ඒ ෆීලිං එක ෆර්දර් මේ පන්නන්න නැතුව. ඒ කියන්නේ ඒක ඔස්සේ යන්නේ නැතුව. එහෙම කිව්වොත් කියන්නේ පැහැදිලිද? මම මේ කියන දේ පැහැදිලිද කියලා කවුරු හරි මට කිව්වනම්. ඒ කියන්නේ මේ එක්ස්ප්ලනේෂන් එකට එකඟද? ඔයගොල්ලන්ට ඒකට වෙනස් මතයක් තියෙනවද? එහෙම කතා කරමු. මොකද මේ කරන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. මොකද මේක අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තියෙන දෙයක්නේ. ඉතින් මේ ෆීලිංග්ස් 아무තු දේවල් නෙමෙයි. මේ අපිට එදිනදා ජීවිතේ අත්විඳින දේවල්. මේ අත්විඳින දේවල් වෙන විදිහකට දකින්න කියන එක තමයි මෙතන කියන්නේ. සාමාන්‍යයෙන් මම කිව්ව දේ තේරෙනවද ඔයගලන්ට? කියපු දේ තේරුණා රණශය. දැන් මේ ෆීලිංග්ස් අපිට මේ වෙනද අපි ෆීලිංග්ස් එක ගනුදෙනු කරනවා වගේ කරන්න බෑ. මේ භාවනාව කරනකොට මේ මොහොතේ ඉඳන් මේ භාවනාවේ තියෙන විදිහට අපි ෆීලිංග්ස් දකින්න ඕනේ. ඒ කියන්නේ අලුත් කණ්ණාඩි දෙකකින් ෆීලිංග්ස් දිහා බලන්න ඕනේ. ඒ කණ්ණාඩිය තමයි මේ විස්තර කරන්නේ. මේ නිවන් දකින කණ්ණාඩිය. මේ විදිහට වේදනාව අපි දැක්කොත් වේදනාවත් එක්ක අපි ගනුදෙනු කළොත් ඒකේ බාහිර తত্ত্বය තමයි අපි පුදුමාකාර විදිහට හික්මෙනවා. අපි රියැක්ෂනරි පුද්ගලයෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර ලෝකෙට බෑ අපිව නටවන්න. දැන් අද ඇඩ්වර්ටයිසිං මේ ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවනේ. ඒකෙන්නේ මේ මිනිස්සුන්ගේ ෆීලිංග්ස් කන්ට්‍රෝල් කරන්නේ. අපිට ඕන නැති දෙයක් පෙන්නලා ඒක කියනවා ඒක ගන්න කියලා. ජීවිතේට අහලා නැද්ද බඩුවක් පෙන්නලා කියනවා මේක තමයි කූල්ම බඩුව මේක ගන්න කියලා. ඒ මොකද ඒගොල්ලෝ අපේ ෆීලිංග්ස් එක පාලනය කරනවා. දැන් මෙහෙම ෆීලිංග්ස් දිහා බලනකොට ඒ කිසිම කෙනෙකුට ඒ කියන්නේ තමන් නොවන කිසිම කෙනෙකුට බෑ තමන්ව පාලනය කරන්න. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ෆීලිංග්ස් වල යථාර්ථය අපිට තේරුම් කරලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒකෙදි කියන්නේ මේ සාමාන්‍ය ගත්තාම ඉතින් ෆීලිංග්ස් වර්ග තුනක් තියෙනවානේ. සතුට, අසතුට, මධ්‍යස්ථ.
මධ්‍යස්ථ ෆීලිං එක උපේක්ෂා කියලා කිව්වහම අපිට හිතන්න තියෙන පිට කෙනෙක් ඒ ෆීලිංස් එක දකින්න විදිහ. එයා ඒක අත්විඳින්නේ නැහනේ. එයා ඒක දිහා බලන් ඉන්නකොට ඒක හොඳ නරක යාට දැනෙන්නේ නැහැ. ඒ වගේ third person කෙනෙක් ඒ ෆීලිං එක දිහා බලන විදිහ තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එතකොට ඔය ආකාර තුනෙන් මොන විදිහට Taman දැනෙන්නේ කියලා ඉස්සෙල්ලා අඳුන ගන්න ඕනේ. මේ භාවනාව අනුව Tamanට දැනෙන වේදනාව. දැන් ළමෙක් තමන්ව මේ තමන්ගේ රූල්ස් වලට ළමයා බිහෙව් වුනේ නැත්නම් අපේ රූල් එකක් තියෙනවා we must get angry කියලා. එහෙම නැත්නම් අප්සෙට් කියලා. ඒ අනුව අපිට අප්සෙට් රණේෂ් මේ කාමාශාව පිළිබඳයි කාමාශාව පිළිබඳ නොවනයි කොහොමද වේදනාව හඳුනාගන්නේ? ඔව් ඒ කියන්නේ මේ දැන් කාමාශාව කියන්නේ ඒ කියන්නේ sexual feeling එකක් කියලා හිතන්නකෝ. එතකොට ඒ වගේ feeling එක නෙවෙයි නේද මෙතන අදහස් කරන්නේ 5 senses නේද? එහෙමද? ඔව් එහෙමත් කියන්න පුළුවන්. මොකද වැඩි මෙතන මම හිතන්නේ sexual feeling වෙන්න ඕන. මොකද මෙතන මේ කාමාශාවන් කියලා විශේෂයෙන් කියලා තියෙනවා. එතකොට මෙතන මේ සැප කියලා මේ වෙනම මේ වේදනාව විස්තර කරලා තියෙනවා. ඔව් සැප කියන්නේ happiness නේ. ඔව්. එතකොට මෙතන කාමාශාවන් කියලා මේ කොන්ටෙක්ස් එකේදී කියන්නේ මේ sexual feeling කියන එක වෙන්න ඕනේ. මොකද ඒක විශේෂ සතුටන්නේ. ඒ කියන්නේ විශේෂ කැටගරි එකන්නේ. එතකොට මේ ඉතුරු ටික විශේෂයෙන්ම කියලා තියෙන්නේ මේ කාමාශාවන් වලට මේ ෆීලිං එක අයත්ද අයත් නැද්ද කියන එක අඳුනා ගන්න එක. ඒ කියන්නේ දැන් සතුටක් ආවා. ඒ සතුට Taman තවත් කැටගරයිස් කරනවා මේක කාමයට අදාළද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ වෙන කොන්ටෙක්ස් වල කාමාශාවන් කියන්නේ පංචේන්ද්‍රයන් පිනවන ආසාව. මෙතන අර මෙතන සැපය කියන එක විශේෂයෙන්ම තියෙන හින්දා කාමාශාවන් විශේෂයෙන්ම තියෙන හින්දා මේ මට හිතෙන්නේ ඒක මේ sexual feeling පැත්තට තමයි එතන බර කියලා. එතකොට කාමාශාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාශාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳිමි දැනගනි. එතකොට මෙතන කාමයට මේ කාමයේ අනුව හටගන්න සැප වේදනාවක් නම් ඒක මේ වෙලාවේ මම විඳින්නේ කාමයේ අනුව හටගන්න සැප වේදනාවක් කියලා තමන් අවබෝධයෙන් ඒක දිහා බලන් ඉන්නවා. ඒක ඔස්සේ යන්නේ ඒ awareness එක තමයි එතන මේ බලවත් වෙන්නේ. එතකොට ඒ කාමාශාව එහෙම්මම අර නිකන් අර දරුණු ණයෙක් මේ පෙනේ මේ පිප්පුව පෙනේ යට ගහනවා වගේ මෙයා මේ වේදනාව එහෙම්ම සංසිඳෙනවා. ඒ සංසිඳනකොට දැනගන්න ඕනේ මේක නැති වෙනවා කියලා. ඒක තියෙනකොට දැනගන්න ඕනේ මේක දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ විදිහට ඒක ඇතිවීම නැතිවීම තමන් අවබෝධයෙන් බලන් ඉන්නවා නැති වෙනකම්. මේක ඉතින් දැන් හැමතිස්සෙම එන්නේ නැහැ. ඒකට ඒ එන වෙලාවට කරන්න ඕන දෙයක්. දැන් මේක හරි සියුම් භාවනාව. කියන්නේ හොඳ සිහියෙන් ඉන්න ඕනේ මේක කරන්න. මේක හැබැයි කරන්න බැරි නෑ. මොකද මේවා අපිට ෆීල් වෙනේවනේ. දැන් මේවා මේ අමුතු දේවල් නෙමෙයිනේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ අත්දකින්න ෆීලිංග්ස්. ඒ ෆීලිංග්ස් දකින්න මේ කණ්ණාඩියක් තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. එතකොට මේ විදිහට දැක්කොත් අපි ඒවට ඇලෙන්නේ නැහැ. අපි කිසිම වේදනාවකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ වේදනාව තමයි බලවත්ම වේදනාව, මේ කාම වේදනාව. සහ ද්වේෂය. හරි කේන්තිය. ඒතර ওই දෙකම අදින් පස්සේ මේ ලෞකික ලෝකේ තියෙන විදිහට බලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් කේන්තිය ගත්තත් කේන්තිය මේ දැන් අපි කේන්තිය වැඩියෙන්ම ගිය අවස්ථාව මතක් කරලා බලන්න. එතකොට වෙලා තියෙන්නේ ඔයාගේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ට වෙන්නේ නැති හින්දානේ කේන්තිය ගිහිලා තියෙන්නේ. අන්තිමට වෙලා තියෙන්නේ ඒකනේ. ඒ වුණාට අද ඉඳන් තීරණය කරගන්න ඕනේ මේ ලෝකේ තියෙන කේන්තිය අනේක මේ සතුට විඳින එක ඔක්කොම తాවකාලික දේවල්. ඒවා මේ ভাইබ්‍රේෂනල් මේ variations. හරි? ভাইබ්‍රේෂන්ස් වලින් අපිව මේ නටවන විදි.
අද ඉඳන් අපි ඒව දකින්නේ මේ vibrations හැටියට විතරයි. ඒවට අපි නොයෙකුත් meanings දීලා තියෙනවා. කේන්ති එක levels වලට meanings දීලා තියෙනවා. රාගය කියන්නේ කාම ආසාවන් වල එක level වලට, සතුට එක level වලට meanings දීලා තියෙනවා. ඒ meanings ඔක්කොම වැඩක් නැහැ කියලා මම කියන්නේ. ඒ ඔක්කොම meanings ටික ගැලෙව්වට පස්සේ අන්තිමට ඒක යට තියෙන්නේ මේ vibrations. අනේ vibration දිහා බලනවා ඒක ඇතිවීම නැතිවීම බලනවා එච්චරයි අපි කල යුත්තේ. අනිත් ඔක්කොම distractions. ඒකයි මම මේ පැහැදිලිව මේ දකින විදිහ පැහැදිලි කරන්නේ. ඒ වේදනා අවට තියෙන ඔක්කොම packaging distractions අපිට. ඒ distractions වලට මේ අර කලාමැදිරියා වගේ මේ අහුවෙන්නේ නැතුව ඒක ඇති සැටියෙන් දකින්න ඕන. ඒක නුවණ පහළ වෙනකන් ඒකේ ස්වභාවය දකින්න උත්සාහ කරන්න ඕන. නුවණ පහළ වුණාට පස්සේ මේ ඒක ඇත්තටම ඇති සැටියේ ස්වභාවයම දකින්නවනේ. ඉතින් ඒකින්ද මේ ආකාර තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන. දැන් මෙතන කියන්නේ මේ සැප වේදනාවක් විඳිමි දැනගනි. සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් කියන්නේ වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳිමි දැනගනි. ඒ කියන්නේ දැන් සැප වේදනාවක් එනකොට ඕනම සැප වේදනාවක් ඒක තියෙන අර පැකේජින් එක අපි හිතන්නේ නැහැ වෙලාවට. මේක සැප. ඒතකොට ලේසිනේ. දැන් අන්තිමට ඔක්කොම ඔය එක මේ ලේබල්ස් අපි දීලා තියෙන ඒවා අපි කැටගරයිස් කළොත් දෙකකට එක්ක දුක නැත්තම් සැප. ඒකින්ද අපි ඒ කොන්ටෙක්ස් එකේ දාලා බලලා වේදනාව මේ අඳුන ගන්න එක තමයි ලේසි. වැඩි විස්තර ගන්න ගියොත් සිහිය අඩු වෙලා මේ ඒකට ඇලෙනවා. ඉතින් ඒකින්ද මේ වේදනාව ඒ විදිහට සැප වේදනාව ඒ විදිහට අඳුන ගන්නවා. ඊට පස්සේ දුක වේදනාව විඳින්නේ දුක් වේදනාවක් විඳිමි දැනගනි. දුක කියන එක ඉතින් හැම වේරියේෂන් එකම දුක. අකමැත්තේ ඉඳන් අධික ද්වේෂය ගත්තාම ඒ ඔක්කොම දුක. එතකොට දුක ඒ විදිහට අඳුනගෙන ඒක දිහා බලන් ඉන්නවා. ඇතිවීම නැතිවීම මේ දැනගෙන හොඳට දැනගෙන ඒක නැති වෙලාම එනකම් බලන් ඉන්නවා. ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද මේ ෆීලිං කියලා කැටගරයිස් කරන එක අඳුන ගන්නවා. ඊට පස්සේ මේ හිතින් ඒ ෆීලිං එක දිහාට අරමුණ යොදාගෙන ඒක දිහා බලන් ඉන්නවා. මේ ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව බලන් ඉන්නකොට ඒක ඇතිවීම නැතිවීම ස්වභාවයෙන්ම Tamanට පේනවා. ඒක පැහැදිලිද? මේ එහෙමයි දුක සැප බලන්නේ. ඊට පස්සේ මෙතන ඇත්තන වැඩියෙන්ම කියන්නේ මෙතන කාමාශාවන් බලන්න මේ ලොජික්ස් තමයි මෙතන තියෙන්නේ. දැන් කාමාශාවන් පිළිබඳ නොවු සැප වේදනාවක් විඳින්නේ. ඒ කියන්නේ දැන් කාම ආශාවට මේ ඒ කැටගරි එකට අයත් නොවුන වේදනාවක් මේ ආශාවක් තියෙනවනම් ඒක ඒ විදිහට දැනගන්න. මේක කාමයට බර නැහැ, මේක සාමාන්‍ය සතුටක් කියලා. ඊට පස්සේ ඒක දැනගෙන ඒක දිහා මේ බලන් ඉන්නවා. ඒක ඇතිවීම නැතිවීම. අන්තිමට මේ ආශාවයි වේදනාවයි දෙකම ඇතිවීම නැතිවීම බලන එක තමයි මේ අන්තිමට කියන්නේ. මේ ඔක්කොම පැහැදිලි කරලා බැලුවොත් මේවා මේ සිහිය වැඩි වෙන්න මේවා ඩිස්ටින්ක්ෂන්ස් හොඳට පේනවා. වෙනස් වීම හොඳට මේ විවිධත්ව මේ කැරක්ටරිස්ටික්ස් හොඳට පේනවා. ඒ පේන එක බලන් ඉන්න එක තමයි මෙතනින් කරන්නේ. මේ අන්තිමට තියෙන මේ වැදගත්ම වෙන්නේ ඉතින් එහෙම කරන පුද්ගලයාට අන්තිමට මේ සත්ව පුද්ගල නොව ඒ කියන්නේ මෙතන මේ මිනිස්සෙක් කියලා කෙනෙක් නෑ ඇත්තටම. මෙතන තියෙන විඳීම් සම්භාරයක් විතරයි. ඒ කියන්නේ වේදනා ගොඩක් විතරයි කියලා එයාගේ සිහිය හොඳින් පිහිටවනවා. ඒ කියන්නේ මේ භාවනාවෙන් කරන්නේ මේ පුද්ගලයාගේ තියෙන වේදනා විඳීම් ටික ප්‍රධාන කැටගරිස් වලට දාලා ඒව එනකොට ඒව දිහා බලන් ඉඳලා ඒව ඇතිවීම නැතිවීම දැකලා අන්තිමට මෙතන පුද්ගලයෙක් නෑ, මෙතන
මම කියලා පුද්ගලයෙක් නැහැ. මෙතන මේ සංඥා ගොඩක් තමයි තියෙන්නේ. මේ වේදනා ගොඩක් තමයි තියෙන්නේ කියලා එයා නිගමනයකට එනවා, අවබෝධයකට එනවා. එතකොට මේ ඒ කියන්නේ ආත්ම සංඥා නැති වෙනවා. ඉතින් ඒක කරන්න මේ ඥානය වැඩෙනවා. මේක තමයි මම දකින පහසුම භාවනාව. අපිට අත්‍තරම මේ සිහිය ඒ මට්ටමට තියෙනවා. දැන් ඉඳන් ඒ සිහිය ඒ මට්ටමට එන්න ඕන. මොකද මේවා ගැන ඉගෙන ගන්න තමයි සිහිය වැඩෙන්නේ. ඉතින් එතකොට දැන් අද ඉඳන් Tamanට මේ වේදනාවක් එනකොට හිතන්න මේක මොන කැටගරියකටද වැටෙන්නේ. ඒ වේදනාව එන හේතු හොයන්න යන්න එපා. ඒව ජස්ටිෆයි කරන්න යන්න එපා. කෙලින්ම සිහිය ඇති කරගෙන මේ සූත්‍රයේ තියෙන විදිහට මේ ඉස්සෙල්ල වේදනාවේ කැටගරියක අඳුර ගන්නවා. අඳුනගෙන ඒක ඒ වේදනාවට හිත යොමු කරලා මේ තමන්ගේ අවධානය යොමු කරලා ඒක දිහා බලන් ඉන්නවා මේ ඒකේ ඇතිවීම නැතිවීම පේනකම්. ඊට පස්සේ ඒක නැතු වෙනවා. නැතුව ගියාට පස්සේ පැටර්න් එකක් හැදෙනවා මේ වේදනාව එන ප්‍රමාණය අඩු වෙනවා. දැන් සාමාන්‍යයෙන් සුමානෙට වේදනා good bad feelings ආව කියනකො 100ක්. මේම කරන්න ඊළඟ සුමානේ ඒක 80කට බහි. ඊට පස්සේ 50කට. ඊට පස්සේ එන වේදනාව හරි mild. දැන් අර උස්සන්න ලෙවල් එකට එන්නේ. ඒක තමයි මේ ආනිසංසය. ඒ කියන්නේ මේ විඳින වේදනා හරියට නිකන් අර මේ වෝල්කේනෝ එකක් නිකන් මේ පුපුරලා අන්තිමට සෙටල් ඩවුන් වුණා වගේ අන්තිමට මේ ඥානය ලැබෙනකන් හිත පුදුමාකාර විදිහට සංසුන් වෙනවා මෙහෙම කරනකොට. ඒ සංසුන් වුණාට පස්සේ තමයි කලබල නැති හිත මේ සියුම් විදිහට වේදනාව ඊට පස්සේ එන්නේ. ඒ කියන්නේ like and dislike විදිහට තමයි ඒ ලෙවල් එකෙන් තමයි වේදනාව වෙන්නේ. ඒකත් අපි එනකොට ඒකත් ඇතිවීම නැතිවීම ඒ ලෙවල් එකකින් බලනවා. ඉස්සර නිකන් වෝල්කේනෝ ලෙවල් එකකින් ආවා. දැන් මෙහෙම අපි ඒ ලෙවල් අපි එන්ටර්ටේන් කරන්නේ නැහැ කියලා දැනගත්තා. ඊට පස්සේ හිත ඒවට ඇටෙන්ෂන් එක දෙන්නේ නැහැ ලෙවල් එකට. ඊට පස්සේ ඒ වේදනා මයිල්ඩ් විදිහට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රහත් වෙනකම්ම මේ අපිට දැනෙන මේ ඉන්ටෙන්සිටි එක තමයි අඩු වෙන්නේ මේ වේදනාවල. ඊට පස්සේ එහෙම කරනකොට තමයි මේ සූත්‍රයේ දේශනා කරන ආනිසංස දෙකක් ප්‍රධාන වශයෙන් මේ ලෞකික පුද්ගලයන්ට ඇති වෙනවා කියලා. දුක්ඛ දෝමනස්සේ නැති වෙනවා මේ ජීවිතේදීම. ඒ කියන්නේ ඒක අපිට එදිනෙදා අත්විඳින්න පුළුවන්. මොකද දුක්ඛ දෝමනස්සේ කියන්නේ හිතෙන් දුක් විඳින එකයි මේ හඬ නගා වැළපිලා මේ දුක් විඳින ඒ කියන ආකාර දෙකම නැති වෙනවා. මොකද මේ විදිහට වේදනාව දකිනකොට ඒක නැති වෙන්න ඕනේ. එතකොට පුදුමාකාර විදිහට හිත দমনය කරගත්ත පුද්ගලෙක් වෙනවා. එහෙම වෙලා තමයි අර හිත මේ තන්පත් වෙලා ඊට පස්සේ නීවරණ යටපත් වෙලා මේ ඥාන ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ටික තමයි මට ඉස්සෙල්ලා කියන්න ඕනේ. අපි දැන් එක්සර්සයිස් එකක් හැටියට මේ ඔව් ප්‍රශ්නයක් තියෙනවා. ඇතිවීම නැතිවීම අතරේ ඔව් ඇතිවීම කියන්නේ අලුත් එකක් එන එකද ඊට පස්සේ. ඔව් දැන් ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා දැන් මේ මුල් අවධියේදී ආවට පස්සේ තමයි ඇතුණා කියලා දැනගන්නේ. දැනගත්තා. ඔව් සිහිය වැඩෙන්න මේ ඊට පස්සේ ඇති වෙමින් එනකොටම දැනගන්නවා. ඕකේ. ඊට පස්සේ මේක මේ ඥාන වැඩුණාට පස්සේ මේ ඇතිවීම නැතිවීම මේ ප්‍රඥාවෙම දකින්න ඔයා. ඒ විදිහට මේ සිහිය වැඩෙන්න මේ ভাইබ්‍රේෂන් වල ස්වභාවය Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් මම අහන්නේ නැතිවීම දකින්නේ දැන් සිතක් ඇවිල්ලා තව සිතකින් ආවට පස්සේද මේ නැතිවීම කියන එක එන්නේ. ඔව් ඒ කියන්නේ මේ අපි අර පෙන්වන්නේ නේද ভাইබ්‍රේෂන් එක මේ පින්තූරෙන් ජුටන මම ඒකට ස්ලයිඩ් එකට ඇතිවීම නැතිවීම කියලා කියන්නේ මෙන්න මේ
මේ තියෙන්නේ vibration එකක ඇතිවීම මේ තියෙන එක පැවතීම මේ තියෙන නැතිවීම හරි දැන් මේ වේදනාවක් ගත්තාම වේදනාවෙත් ඇතිවීම පැවතීම නැතිවීම දැන් අපි මේ පැවතෙනකොට තමයි මේක තියනවා කියලා අපි දැන් අඳුනගන්නේ ඇති වෙනකොටම අඳුනගන්න එච්චර 100ක් නැහැ දැන් මේ පැවතීමත් මේ vibration මේ ඒ කියන්නේ චිත්තක්ෂණ 51ක් ගියාට පස්සේ තමයි අපිට මේක දැනෙන්නේ මේ වර්තමානයේදී චිත්තක්ෂණ මේකක් චිත්තක්ෂණය මේක vibration එකක් චිත්තක්ෂණයක කාලයක් නම් පවතින්නේ ඒවා 51ක් ගියාට පස්සේ තමයි අපිට ඒක දැනෙන්නේ එතකොට ඒ මොකද මේව අඳුන ගන්න අපිට විදර්ශනා ඥාන නැති හින්දා මෙච්චර වේග ඊට පස්සේ ඒ කියන්නේ අපිට යම් කිසි දෙයක් එක්ස්පීරියන්ස් එකට එනවනම් මේවා මේ චිත්තක්ෂණ බර ගානක් ගියාට පස්සේ තමයි අපිට එන්නේ. ඉතින් ඒ එනකොට අපි දැනගන්නවා ඔන්න මේ දැන් තියෙන මේ සැප වේදනාව. දැන් දුක වේදනාව. හැබැයි ඒ වේදනාව මේ බර ගානක් මේ ভাইබ්‍රේට් වෙලා තමයි අපේ එක්ස්පීරියන්ස් එකට එන්නේ. ඉතින් එතකොට අපි ඒක දැනගත්තට පස්සේ මේ ভাইබ්‍රේෂන් එක නැති වෙනකොට නැති වෙනවා කියන්නේ මේ එන්ඩ් එක එනකොට එන්ඩ් එකත් වෙලා හුඟක් ভাইබ්‍රේෂන් ගියාට පස්සේ තමයි අපිට දැනෙන්නේ මේ ගියා කියලා. මම කියන්නේ අපේ තියෙන සිහිය මට්ටමයි මේ ධර්මයේ තියෙන ස්වභාවයයි මේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒකින්ද මේ දැනට තේරුම් ගන්න ඇතිවීම කියලා කියන්නේ අපිට එක්ස්පීරියන්ස් වෙන වෙලාව ෆීලිං එක නැති වෙනවා කියලා කියන්නේ එක්ස්පීරියන්ස් එකකින් ගිය වෙලාව කියලා. හරි? ඊට පස්සේ පස්සේ ඒක තව සියුම් විදිහට දැනෙන්න ගනි. සිහිය වැඩෙන්න. දැන් තව මොකුත් ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධ? රානේෂ් මල්ලි මේ ඒකටද උදේවැය ඥානය කියලා කියන්නේ? ඔව් උදේවැය ඥානය කියන්නේ මේ උදේවැය ඥාණයෙන් කරන්නේ මේ ভাইබ්‍රේෂන් වල මේ ඇතිවීමයි මේ නැතිවීමයි මේ ඇතිවීමයි මේ නැතිවීමයි ඔයා ක්ලියර්ලි දකිනවා. පැවතීම දකින්නේ නැහැ උදේවැය ඥානයේදී. මොකද උදේවැය ඥානය එච්චරටම දියුණු නැහැ පැවතීම කියන වේගවත් අවස්ථාව දකින්නේ. ඒක දකින්නේ මේ ඇතිවීම නැතිවීම මේ ভাইබ්‍රේෂන් වල ඇතිවීම නැතිවීම දකින වේගයට හිත දියුණු කිරීම තමයි උදේවැය ඥානය කියන්නේ. ඒ කියන්නේ ඒක ඇස් දෙකෙන් දකින එක නෙමෙයි ඒක නුවණින් දකින එකක්. ඔයා ફોકસ කරාම ඕනම දෙයකට වගේ ඥානය ඒව ඇති නැතිවීම දකිනවා. ඒක තමයි ඒක තේරුම. thank you තේරුණා. මේ එතකොට අපි දැන් පොඩි එක්සර්සයිස් එකක් කරමුද මේ වේදනානුපස්සනාව වඩන්න. ඒකෙන් දැන් මෙතෙන්දී මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඉතින් රාගය එහෙම නැහැනේ. මොකද අපි අපේ සිත නීවරණ වල යටපත් වෙලානේ. ඉතින් තමන් ඉඳගෙන ඉන්න මේ වෙලාවේදී තමන්ගේ කොන්දේ අමාරුවක් මොනවා අතපය අමාරුවක් වගේ තියෙනවනේ ඒකත් වේදනාවක්. ඒක සැප වේදනාවක් නෙමෙයි ඒක දුක වේදනාවක්. ඒතර ඒ වේදනාව ගැන අපිට අරමුණු කරන්න පුළුවන්. ඒකේ ඇතිවීම නැතිවීම බලන්න පුළුවන්. එහෙම වේදනාවක් නැත්තම් පොඩක් කොනිත්තල බලන්න වේදනාවක් එනවාද කියලා. මේ වේදනාවක් දැන් මම කියන්නේ අපි පොඩක් කොනිට්ටුවොත් ඒතර වේදනාවක් එනවනේ. ඒ වේදනාව ගැන අපි මේ අරමුණු කරලා ඇතිවීම නැතිවීම වෙනකම් බලන්න පුළුවන්. එහෙම කරමුද? මම කියන්නේ ස්වභාවයෙන් වේදනාවක් තියෙනවනේ ඒක අරමුණු කරන්න. නැත්තම් වේදනාව ගන්න ඕන නම් මේ පොඩක් කොනිටලා මේ කොනිටල බැලුවාම මේ ඒ වෙලාවේ තියෙන වේදනාව Tamanට මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ගියාට පස්සේ ආයෙ පොඩ්ඩක් කෙනෙකුට ආයෙ එකක් එනවා. ඒ විදිහට මේ කියන්නේ ස්වභාවයේ විදිහ නැත්තම් වේදනාවක් ඒ විදිහට ඇති කරගෙන බලන්න පුළුවන්. මේ
ඇහෙනවද? දැන් ඇහෙනවද? ඔව් ඇහෙනවා. right. එහෙනම් මේ අපි එහෙම කරමුද? හොඳයි. හරි. අපි එහෙනම් මිනිත්තු 10ක් වගේ කරලා බලමු. එහෙනම් පටන් ගමු. දැන් කොනිත්තල අතෑරියොත් ඉක්මනට වේදනාවක් නැති වෙනවා. එතකොට මේ ඒකින්ද චුට්ටක් කොනිත්තගෙන හිටියොත් මේ වේදනාව හොඳට අත්දකින්න පුළුවන්. ඊට පස්සේ ඒක අත්හැරියහම නැති වෙන බව හොඳට දැනෙනවා. ඒකින්ද තමන්ට කැමති විදිහට කැමති වෙලාවක එහෙම කරන්න. ඒකෙන් තප්පර 5ක් වගේ කොනිත්තල අතෑරියොත් ඇතිවෙම නැතිවෙම මේ විදිහට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එහෙම වේදනාව මේ දැනෙනකොට අඳුනගන්න එක වේදනා වර්ගයේ ෆීලිං එකක් කියලා. ඊට පස්සේ ඒක තියෙනකොට ඒක තියා බය නැතුව බලන් ඉන්න. වේදනාව මොන වගේද කියලා සිහියෙන් එක්ස්පීරියන්ස් කරන්න. එතකොට සාමාන්‍යයෙන් ඉන්නකොට වේදනාව ආවම අඳුනගන්න ලේසියි.
එහෙම දුක වේදනාව එහෙම දකින්න ඊට පස්සේ උපේක්ෂා වේදනාව තමයි දැන් අපි ඇත්තටම අත්විඳින්නේ වෙන වේදනාවක් දැනෙන්නේ නැත්තම් ඒකත් ඒ විදිහට අඳුර ගන්න. ඒ කියන්නේ ෆීල් එක නැති අවස්ථාව උපේක්ෂා වේදනාවක් හැටියට අඳුනගෙන ඒ වේදනාවත් ඒ උපේක්ෂා සහගත වේදනාවත් දකින්න උත්සාහ කරන්න. ඒක අමාරු නම් සැප සහ දුක කියන දෙක විතරක් බලන්න. හොඳයි පොඩ්ඩක් නවත්තලා මේ පොඩ්ඩක් තමන්ගේ එක්ස්පීරියන්ස් එක කියනවද? මොකද ඔයගලන්ට දැනුනේ එහෙම බලනකොට? ඒක මයින්ඩ් එක ඒකේම තියාගන්න පුළුවන් වුණා රනිස් අයියා. පුළුවන් වුණානේ. ඒ කියන්නේ ඒක ඇත්වීම නැතිවීමක් දැනුණාද සිවුම් වශයෙන් හරි? ඔව් ඒක තේරුණා. ඒ කියන්නේ අර කොනිට ගත්තාම ඒක ඒ වෙලාවේ ඇති වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික ඒක අඩු වෙලා යනකොට නැති වෙගෙන යනවා කියලා ඒක පැහැදිලි නේද? කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්. ඔව්. දැන් එතකොට දැන් ඔය එදින්දා වැඩ කරනකොට කකුල ඔලුව වැදුනොත් එහෙම ඒක මේ හොඳ උදාහරණයක් කරගන්න ඔය භාවනාව කරන්න. ඒ කියන්නේ අපි හැමදාම කරපු විදිහට දේවල් කරන්න ගියොත් මේ නිවන් දකින්න විදිහක් නැහැ. ඒකින්ද දැන් මේ තියෙන ක්‍රමේ ඉගෙනගෙන ඒක පුරුදු කරනකොට තව තවත් සිහිය වැඩෙනකොට Tamanට පැහැදිලි වෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මේ උදාහරණේ මේ කියන්නේ ප්‍රයෝජනවත් වුණාද ඔයගොල්ලන්ට? ප්‍රයෝජනවත් වුණා දැන් කොනිත්තල ඉවර වෙනකොට ඒක තේරෙනවා. ඔව් තේරෙනවා. ඒක තමයි. මම කියන්නේ මේක හොඳයි මේ එහෙම පොඩක් පුහුණුවක් ලබලා ඒක අඳුනගෙන මේ ඇත්තටම දැන් ওই ළමයි හින්දා අනිත් අය හින්දා මේ වේදනාව එනවනම් අන්න ඒ වෙලාවට තමයි මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට මේ සිහිය එහෙම යොදනකොට මේ ඇත්තටම ඒවැ අඩුවක් දැනෙන්න ඕනේ. මේක හරියට කරනකොට පුදුමාකාර විදිහට මේ සංසුන් බවක් ඇති වෙන්න ඕනේ. ඔයාටම මේ ඒ ගැන සැටිස්ෆැක්ෂන් එකක් එන්න ඕනේ. එහෙම එලා මේක හරියට තමන් කරනවාද කියලා අඳුන ගන්න සංඥාවක් තමයි මේ එන වේදනා ක්‍රමයෙන් අඩු වෙන්න ඕනේ. දැන් අපි සිහිය නැතුවනේ මේ වේදනා අපි බාරගන්නේ ඒ අනුව ක්‍රියා කරන්නේ. සිහියෙන් බලනකොට මේ ඒ එන වේදනා ප්‍රමාණය අඩු වෙලා ඊට පස්සේ එන තමන්ගේ එක්ස්පීරියන්ස් එකට එන වේදනාවත් මේ සියුම් වෙලා අඩු වෙන්න ඕනේ. කියන්නේ දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. ඔව් දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. සහ මේ තමන්ට කිසිම මේ ෆීලිං එකකට තමන්ව පාලනය කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අන්කන්ට්‍රෝලබල් කෙනෙක් වෙන්නේ නැහැ. කන්ට්‍රෝල් එක වෙනවා. මොකද මේ ෆීලිංස්
මේ ඒ ඇති සැටියෙන්නේ බලන්නේ. ඇති සැටියෙන් දකින්නේ මෙතන. ඒවේ අර තියෙන අර disguise මේ labels වලින් දකින්නේ නැහැ. එතකොට ඒ කියන්නේ රනේෂ් අයියා ඒ කියන්නේ උපේක්ඛා සහගත වේදනාව වැඩි වෙනවා කියන එකද? ඔව් එන්නෙන්ද උපේක්ෂා සහගත වෙනවා. ඒ කියන්නේ උපේක්ෂා සහගත වෙන එක තමයි මේ ධර්ම වලින් අපිට කියලා දෙන්නේ. උපේක්ෂා වෙනකොට කර්මය සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසල් අකුසල් මේ කර්ම සකස් වෙන්නේ නැහනේ. ඇලෙනවා ගැටෙන එක නැති වෙනකොට. එතකොට අපේ කෙලෙස් අඩු වෙන්න අපේ සිහිය වැඩි වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. ඉතින් නිවන පැත්තට ඉබේම යනවා ඉතින්. ඒකනේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමක්ගේ ස්වභාවය තමයි තමන්ව කෙනෙක් තමන්ට ගැහුවත් මැරුවත් මේ තමන් එයාට ද්වේෂයක් හටගන්න බෑ. ඒ තරමටම මේ උපේක්ෂා සාගත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිත කියන එක කිසිම හේතුවක් හින්දා සැලෙන්න දෙන්න හොඳ නැහැ. ඒක හිතල කරන එකක් නෙමෙයි. ඒකයි මේ භාවනාවෙන් කරන්නේ හිතල කරන එකක් නෙමෙයි. ඒ ඥාන ලැබුණට පස්සේ ඒක ඉබේ වෙන දෙයක්. දැන් අපි කන්නේ හිතලනේ. ඒ කියන්නේ මේ පුහුණුවක් වශයෙන් ඒක මේ හිතල කියන්නේ ඇත්තම දැන් අපි මේ වේදනාව දිහා බලන් ඉන්න එක හිතල නෙමෙයි කරන්නේ. මොකද තමයි දැනෙන දේනේ එක්ස්පීරියන්ස් කරන මම කියන්නේ දැනෙන්නේ නැති දෙයක් හිතුවොත් තමයි හිතුවා කියලා කියන්නේ. නැති දෙයක් ගැන අනුමාන කළොත් හිතුවා කියලා කියන්නේ. ඒතර අපි දැන් කරන්නේ අපිට දැනෙන දෙයක් අඳුන ගන්නවා. එතකොට තමයි භාවනා ඥානය වැඩෙන්නේ. මේ නැත්තම් වෙන වේදනා හිතන්න ගියොත් ඒක භාවනාව නෙමෙයි. ඒක චින්තාමය. චින්තාමය ඥාණයෙන් නිවන් දකින්න බෑ. ඒකෙන් යම්කිසි කන්ට්‍රෝල් එකක් වෙනවා. මම කියන්නේ නිවන් දකින්න බෑ. මේ ශාමන්ති වාට කොහොමද? ශාමන්ති ඇහෙනවද? ඇහෙනවා රනේෂ්. ඔයාට කොහොමද දැනුනේ? මට ඇත්තටම මේ කොනිටනකොට එහෙම වේදනාවක් කියලා දැනුණා. ඊට පස්සේ නැවතුවම ඒක නෑ කියලා එහෙම තේරුණා. ඔව්. එතකොට රනේෂ් දැන් අපි ඔය ළමෙක් එහෙම මොන හරි දෙයක් කරන්න යනකොට අපි හැමතිස්සෙම එපා මෙහෙම අපි අර අපේ හිතටත් එනවනේ සමහර වෙලාවට. ඔව් ආවේග එනවනේ. එනවනේ. ඔව්. මේ එතකොට ඒ දෙයක් එනකොට දැන් එයා මොන හරි කරගනී කියලා අපිට ඩේන්ජර් එක දැකම අපිට නිකන් එහෙම හිතනවා. නෑ ඒ කියන්නේ ඒ වෙලාවේදී අපි කරන්නේ මේ අපිට තියෙන බය හින්දානේ කෑ ගහන්නේ. ඔව්. ඒ බය ගැන උපේක්ෂා සාගත වෙනවා. ඒ කියන්නේ බය ගැන අපි දැනගන්න. ඒ බය කියන්නේ මේ දුක වේදනාවන්නේ. ඔව්. දැන් ළමයාව කරන ඩේන්ජර් එක නවත්තලා අපි ඊට පස්සේ අපේ බය නැති කරගන්න ඕනේ මේ විදියට. හරි. මොකද ඒ බයනුත් මේ යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේව කළාට පස්සේ මේ අපි ෆීලිංගස් නැතුව අපිට දේවල් ගැන හිතන්න පුළුවන්. දැන් ෆීලිංගස් වලින් මොකද සිහියෙන් ඉන්නේ. ඒක. දැන් මේ සිහිය නැතිනම් තමයි ෆීලිංගස් ඇවිල්ලා අපි පොඩ්ඩක් තල්ලු කරන්නේ මේක කරන්න කියලා. ඒතකොට සිහිය ඉන්නකොට මේ ඩේන්ජර්ස් එහෙම අපිට මේ දකින්න පුළුවන්. ඒක තමයි. ඒකින්ද ඒක මේ ඒ විදිහට පුළුවන්. මම කියන්නේ මේ දැන් අර කොනිත්තනේක උදාහරණයක් ගත්තේ මේ අපිට නිකන් මේ වේදනාවට හුරු කිරීමක් වශයෙන්. වේදනාව ගැන දකින්න හුරු කිරීමක්. ඉතින් දැන් අදින් නම් බලන්න වේදනාව එනකම් බලන් ඉන්න. මේ කරන්න. වටේන දැන් මේ කියන්නේ මම දන්නේ දැන් ගිය සුමානේ ගත්තාම වේදනාව සැප දුක ෆීලිංගස් කොච්චර ප්‍රමාණයක් කීවතාවක් ආවද කියලා අහුවොත් සාමාන්‍යයෙන් 100ට අඩුද 100ට වැඩිද? ඔයාගේ අඩුයිනේ. එතකොට එහෙම පොඩ්ඩක් මේ
මොනිටර් කළොත් එහෙම ඒක එන්න අඩු වෙන්න ඕනේ මේ ක්‍රමය අනුව. ඒක තමයි. ඒ ගැනත් එතකොට ඔයාලට සතුට වෙන්න පුළුවන්. දැන් සතුට කියන්නේත් මේකක් මම කියන්නේ සතුට නුනත් ඒ ගැන යම්කිසි අවධානයක් යොමු කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේ අපි වේදනාව මේ පාලනය කරන්න ඕනේ. එතකොට මේ මාල්තියක් ඔයාලට කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක? මල්ලි කියන එක හොඳටම තේරෙනවා. ඔව්. මට දැන් ප්‍රශ්නයක් තියෙන දැන් වේදනාව එහෙම එකපාරක් වැඩි වෙනවා අඩු වෙනවා දැක්කයි කියමුකෝ. මොකක් හරි ඔව්. හේතුවකට ආපු වේදනාව. ඔව්. එතකොට ඒක ආපහු පාරක් ඒක ගැනම හිතුවොත් ඒක එන්නේ අඩු වෙන්න ඕනද එහෙම කරාම? ඔව් දැන් අපි හිතන්නේ දැනෙන දේ බලන් ඉන්නවා. ඒ කියන්නේ දෙවෙනි පාරේක සිතීමක් නේද? ඔව් දෙවෙනි පාර නැති දෙයක් ගැන හිතුවොත් ඒක භාවනාව නෙමෙයි. ඒක මේ චින්තාමය. ඒ කියන්නේ සිතෙන් අනුමාන කිරීමක්. එහෙම කරන්න ගියොත් භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒ ඩිස්ටින්ක්ෂන් හොඳට පැහැදිලිව හිතට ගන්න. තමන්ට දැනෙන දෙයක් ඒ එක්ස්පීරියන්ස් කරන වෙලාවේ මේ කරන විදිය තමයි මේ තියෙන්නේ. හරි හරි. මේ සතිපට්ඨාන භාවනාව වලින් කරන්නේ ඒ වර්තමානයේ තමන් එක්ස්පීරියන්ස් කරන දේ දකින්න ඕන විදිය තමයි ඒකෙන් කියලා දෙන්නේ. එතකොට මේ ඒ වේදනාව මේ අඩු වුණා නම් ඒක අඩු වෙන බව දැනගන්න. ආයි වැඩි වෙන එකක් නෑ එතකොට. මොකද දැන් ඔයා කරන්නේ මේ සිහිය වඩ아가න ඉන්නකොට මේ ඇත්තටම මේ වේදනාව වැඩි වෙන්න ක්‍රමයක් නෑ. සිහියෙන් ඒක දිහා බලනකොට අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. හොඳයි. දැන් සමහරක් වෙලාවට මේ අපිට වේදනාව එන්න පුළුවන් කිසිම හේතුවක් නැතුව. ඒ කියන්නේ අර මේ ඔය මේ NLP වල කියනවා ඇන්කරින් කියලා. ඒ කියන්නේ අපි ඉමෝෂනලි charge වෙලා ඉන්න වෙලාවල් වල යම් අවට තියෙන දේවල් ඒ ඉමෝෂන්ස් වලට ඇටච් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපේ ෆේවරිට් සින්දුවක් ගැන මතක් කරොත් ඒ සින්දුව මේ අහපු වෙලාව අවට හිටිය කට්ටිය මොනවද කළේ කියලා මතකට එනවනේ. ඔව්. ඒ මොකද ඒ සින්දුව මේ Tamanට ඇන්ක වෙලා. ඉතින් ඒක ඇහෙනකොට අර ෆීලිංග්ස් එක ඔටෝමැටිකලි එනවා. ඒ කියන්නේ හිතන්න ඕනේ නැහැ. දැන් එහෙම දේවල් ආවට පස්සේ එක පාට නිකන් මේ ඉමෝෂන් එක පාට සර්ජ් එකක් වගේ එන්න පුළුවන්. ආවට පස්සේ මේ සිහිය උපදවා ගත්තට පස්සේ ඒක ආයෙත් නැත්තටම නැති වෙනවා. ආයේ මියුසික් එකකින් ඒ ෆීලිං එක එන්නේ right. ඒ විදිහට මේ අපේ පොඩි දැන් අපේ බොඩි එක වැඩ කරන ක්‍රම තියෙනවනේ. ඒ කියන්නේ අපේ බොඩි එකේ වැඩ කරන එක ක්‍රමයක් තමයි මේ එක්ක සතුට හරි අසතුට හරි උත්සන්න වෙලා ඉන්න අවස්ථාවක ඒ අවට තියෙන දේවල් අපිට සම්බන්ධ වෙනවා අපේ මතකෙට. ඔව්. එතකොට ඒ ෆීලිංග්ස් එක ඒ දෙයක් දැක්කහම එන්න පුළුවන් නැවත. ට්‍රිගර් වෙන්න පුළුවන්. ඔව්. දැන් මේ භාවනාවෙන් ඒ ට්‍රිගර් වුණ වෙලාවේදී ඒක පොඩ්ඩක් උත්සන්න වෙන්න පුළුවන්. මොකද කොච්චර මේ අපිට ඒක වළක්ව ගන්න සිහිය මදි හින්දා. මොකද අරක සර්ප්‍රයිස් එකන්නේ. ඔව්. හැබැයි මේ භාවනාව විදිහට ඒ ෆීලිංග් උත්සන්න වුණාට පස්සෙත් මේ සිහිය ඇවිල්ලා ඒ වේදනාව දිහා බලන් හිටියොත් ඒක නැත්තරම නැති වෙලා යනවා. ආයේ ඒක ඉන්නේ නැහැ. ආයේ අංක එක එතනින් ඉවරයි. එතකොට ඔය දැන් බ්‍රේන් එකේ අර නිකන් නෙට්වර්ක් එකක් වගේ එකපාරට පටන් ගන්න එකක් තියෙනවනේ දැන් ඒක දේවල් වලදී ඔයා කියපු වගේ ට්‍රිගර්ස් වල. එතකොට මේ නෙට්වර්ක් එකට මොකද වෙන්නේ? ඒ නෙට්වර්ක් එක හරිම නියුට්‍රල් වෙනවා. ඒ කියන්නේ දැන් මේ අර ස්පාර්ක් වෙන ඒවා එන්න අඩු වෙලා මේක තැන්පත් වෙනවා. ඒ වගේ ෆීලිං එක ඒ වගේ විෂුවලයිසේෂන් එකක් තමයි මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කිසිම දෙයකට මේක මේ උත්සන්න වුණාට පස්සේ ආ රියැක්ෂනරි පුද්ගලයෙක් වෙන්නේ නැහැ. හැමදේම නිකන් අර මේ දමනය වෙනවා. ඒ කියන්නේ මොකද ඔයා ඒව එන්ටර්ටේන් කරන්නේ නැහැ කියලා දන්නවනේ හිත. right. ඒකෙන්ද හැමදේම නිකන් මේ හරි පීස්ෆුල් කාම් පුද්ගලෙක් වෙනවා. ඔයාත් වෙනවා ඔයා වටේ ඉන්න කට්ටියත් ඒක දැනෙනවා.
ඉතින් ඒක අපි හැමෝටම ඇති වෙනවා මේ විදිහට භාවනා කරනකොට. මේක ඒ කියන්නේ ඇත්තටම වේදනානුපස්සනාව දිගටම ඒ කියන්නේ මුලින්ම ආනාපාන භාවනා ඔව් ඇත්තට මේක මේ දැන් මේ වේදනාව Tamanට දැනෙනවා කියන්නේ මේ විදිහට සිහියෙන් බලන්න සිහිය තියනවා කියන්නේ නීවරණ හුඟක් යටපත් වෙලා එතකොට. ඒ කියන්නේ දැන් මේ කතා කරනකොට තියෙන සිහිය මේ ලෙවල් එකෙම පවත්වගෙන යන්න මේ උත්සාහ කරන එක තමයි වීර්යය ඕනේ. දැන් මේවා කරනකොට ඇත්තටම වෙනද කරන මේක තියෙන මේ එෆෙක්ට්ස් හොඳ. ඒ කියන්නේ දැන් වෙනද කරන Taman සතුටු වෙන දේවල් වල සතුටක් නැහැ කියලා තේරෙනවා. ඒකයි මේක පවර් එක. දැන් වෙනද මූවි එකක් බැලුවා නම් ඒ මූවි එක බලනකොට තියෙන සතුට මේ අවබෝධයෙන් ඉන්නකොට දැනෙන්නේ නැහැ. ඒ මට්ටමට. ඒක අඩු වෙලා දැනෙයි, එක්ක ඒක නැති වෙයි. අන්න ඒ වගේ ජීවිතේ මේ සතුටු වෙන දේවල් වල මේ ඒ සතුටේ ලෙවල් එක අඩු වෙනවා එන්න. එහෙම වෙන්න ඕනේ මේක හරියට වැඩ කරනවා නම්. ඒ කියන්නේ ඇලීම අඩු වෙනවා වගේම සතුට ලෙවල් එකත් අඩු වෙනවා. ඔය සතුට කියන්නේ ඇලීමනේ. ඒ කියන්නේ සතුටින් අපි අලවන්නේ දේවල් වලට. ඒ කියන්නේ දැන් දුකෙනුත් අලවනවා. දුකෙන් අපිට ඝට්ටණය කරනවා නේ. ඒ කියන්නේ මේ සැප දුක කියන මේ කැටගරිස් වල වේදනාව වලින් තමයි අපි මේ සංසාරේ බඳවලා තියන්නේ. ඒ කියන්නේ මේ සතුට කියන්නේ රාගය. දැන් සතුට කියන එක අපි කොන්ටෙක්ස්ට් එකට දැම්මොත් කැමැත්තෙන් සතුටක් ඇති වෙන්නේ. මුල්ම අවදියේ කැමැත්ත. ඔව්. ඒතර කැමැත්ත සතුට නම් රාගය කියන එක උත්සන්නම අවස්ථාව නම් සතුටේ. ඒ අතරතුරේ තියෙන හැම ෆීලිං එකක්ම රාගය. ඔව්. ඒ ඔක්කොම නවතින්න ඕනේ මේක ප්‍රගුණ කරන්න. එතකොට ද්වේෂය නම් මේ නෙගටිව් පැත්තෙන් උත්සන්නම අවස්ථාව, අකමැත්ත නම් මුල් අවදිය, ඒ අතර තියෙන ඔක්කොම ද්වේෂය. ඒවත් නවතින්න ඕනේ මේකේ. දැන් මේ නිවන් දකින පුද්ගලයාගේ පිළිවෙල මේ. මේක මේ අතකගා ඉන්න දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සිහිය තියෙන වෙලාවේ කරගන්න ඕන දෙයක් මේ කියන්නේ. මේක මේ ඩිමෙන්ෂියා හැදුනහම කරන්න බෑ. නේ? එතකොට අපි මේ කතා කරන හුස්ම ටිකයි දන්නේ. ඒ වෙලාවේ ඒ කියන්නේ මේ ජීවිතය කියන එක හරීම සියුම් දෙයක්නේ. ඉතින් ඒකින්ද බුදුහාම දේශනා කරන්නේ මේ කෙලෙස් පුළුවන් ඉක්මනට නැති කරන්න කියලා. කියන්නේ අපේ ඉස ගිනි අරන් ඉන්නකොට, ඔළුව ගිනි අරන් ඉන්නකොට ඒක නිවන් නැතුව මේ භාවනා කරන්න කියලා කියන්නේ. දැන් අපිව කොරෝනා එක හැදිලා අපිව මැරෙන මොහොතක් තියෙනවා නම් ඒ මොහොතේදී වේදනාව දකින්න තියෙන මේ විදිහට. ඔව්. ඒ කියන්නේ තමයි ඇති වෙනව නැති වෙනව දකින්න ඕනේ. ඔව් දැන් අක එක්ස්පීරියන්ස් මට කියන්නකෝ. කියන්නේ මෙඩිකල් ප්‍රොෆෙෂනල් කෙනෙක් හැටියට දැන් කොරෝනා එකේදී මිනිහෙක් මැරෙන අවස්ථාවේදී මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද එයාට දැනෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම සිහිය කොරෝනා වලදී ඔක්සිජන් අඩු වෙලා කියන්නේ ඔක්සිජනේෂන් ප්‍රශ්නයක් නේ ඔක. එතකොට ඔක්සිජන් අඩු වෙනකොට ඇත්තටම සිතීමේ ශක්තිය ගොඩාක් අඩු වෙලා ඒ වෙලාව වෙනකොට අර ඊට කලින් එයාගේ කොන්ෂස් ලෙවල් එක තියෙනකොට එයාට වේදනාවක් බයක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි අර මැරෙන මොහොත වෙද්දී ගොඩක් ලෙඩවල් වලදී එහෙමයි සිහි නැති කිරීමෙදිත් එහෙමයි. ඒ අන්තිම මොහොතේ වෙද්දී ඇත්තටම ඒගොල්ලන්ට මේ හිතන්න පුළුවන් තත්ත්වයක් නැහැ. නෑනේ. දැන් මෙහෙම පුරුදු කරපු කෙනෙකුට සාමාන්‍ය පුද්ගලට වඩා ඒ සිහිය වැඩි වෙනවා. අනිත් එක මේ ඒ කියන්නේ දැන් මේ පුදුමාකාර කුසල ක්‍රියාවන්නේ මේ භාවනාව කරනවා කියන්නේ කරන හැම මොහොතෙම ඔයාගේ මේ සංසාර භවය කල්ප ගණන් වලින් කෙටි වෙන්නේ. ඒ කියන්නේ මේ පුනරුත්පත්තිය කෙටි කරන මේ ප්‍රධානම වෙපන් එක තමයි මේ භාවනාව. එතකොට මේව කරන්න අපේ චුතිසිත මේ අපිව එක්ක දිව්‍ය ලෝකේ නැත්තම් මේ බ්‍රහ්ම ලෝකේ ගෙනියන චුතිසිත වල තමයි මේවෙන් පහළ වෙන්නේ මේ කර්ම වලින්. එතකොට දැන් ඒ වගේ වෙලාවට සිහිය මේ පුළුවන් තරම පවත්වලා නැති වුණා කියන්නේ අනිවාර්යෙන් මේ වයින් වෙන
මේ අන්තිම සිත් කුසල් සිතක් තමයි පහළ කරන්නේ. මොකද මේ චුතිසිත කියන එක අපිට පාලනය කරන්න බෑනේ. මොකද අපේ චිත්ත වේග චිත්තක්ෂණ වේගයෙන් අපිට සිහිය නැහැනේ. ඔව්. ඒ කියන්නේ දැන් හුස්ම අපිට දැනෙන මට්ටමේ හුස්ම ගියාට සිහිය ගියාට මේ චිත්තක්ෂණ වේගයෙන් මේ කර්මය විසින් අපිට හරි චිත්තක්ෂණය මේ සලස්සලා දෙනවා. ඔව්. දැන් ඒක ස්කෑනර් කලින් වෙනවා ඇතිනේ. ඔව් ඒ කියන්නේ මේ හුස්ම ගිහිල්ලා මේ චිත්තක්ෂණ වේගය කියන එක එක හුස්මක් ගන්නකොට ඉතින් කෝටි ප්‍රකෝටි ගාණක් වෙලානේ. එතකොට ඒ වේගයෙන්ම මේ අපිට ඒක සකස් කළ දෙන මේ දිනපතා අපි කරන ප්‍රැක්ටිස් වල තියෙන කර්මය උනි. ඉතින් පෙර ආත්මේ බලවත් අකුසලයක් කරලා තියෙනවා නම් ඒක තමයි මේ ගරු කර්ම වෙන්නේ. එහෙම නැත්නම් කුසලයක් කරලා තියෙනවා ඒක තමයි ගරු කර්ම වෙන්නේ. මම කියන්නේ ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න නම් මේ භාවනා නිතර කරන්න ඕනේ. එතකොට මැරෙන්න බය නැහැ. ඒ කියන්නේ මේවා කරන කෙනා මැරෙන්න බය නැහැ. මැරෙන්න නෙමෙයි මේ කිසිම දෙයකට දුකක් ශෝකයක් එන්නේ නැහැ. ඔව්. ඉතින් ඒක තමයි හොඳම සොලියුෂන් එක. මේ දැන් මේ අපි කතා කළේ වේදනානුපස්සනාව මෙහෙම කතා කළේ අපිට විඳීම දැනෙන හින්දා. ඔව්. අපිට දැනෙන දෙයින් පටන් ගන්න එපා. ඉතින් දැන් මේ විදිහට අපි ෆීලිංස් ගැන දැනගෙන හිටියනම් දැක්කනම් බැලුවනම් මේ අපේ හික්මීම මේ පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ සුබවාදී වෙනවා. ඉතින් ඒකින්ද මේ අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මොකද මේ සිහිය වැඩෙන මේ හේතු මේවා ගැන කතා කරනකොට අපේ සිහිය හරි සියුම් වෙනවා, සෙන්සිටිව් වෙනවා. මේ වගේ සියුම් ධර්මතා අඳුන ගන්න. ඉතින් එහෙම වුණාට පස්සේ අද ඉඳන් හිතන විදිය අපේ එක්ස්පීරියන්ස් වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද මේ අතර මේ හරි කුසල් වැඩ ඉතින්. ඒ කියන්නේ කුසල් සිත් උපදවන වැඩ. දැන් මම මේ සිත් වලට ගියේ නැද්ද? දැන් අනිත් එක තමයි චිත්තානුපස්සනාව. ඉතින් වේදනානුපස්සනාව ගාර්ථින් චිත්තානුපස්සනාව. ඉතින් චිත්තානුපස්සනාව කියන්නේ සිතනේ. මම සිතට ඊළඟට එන්නම් මේ සිත ගැන කතා කරන්න ඉස්සෙල්ලා වේදනාව ගැන කතා කරලා අපිට වේදනාව කියන එක රිලේට් කරන්න ලේසි හින්දා. ඒ කියන්නේ දුක සැප වේදනාව අපි එක්ස්පීරියන්ස් කරන හින්දා. ඉතින් සිත කියලා කියන්නේ අර සිත 89න් අපි සිතයක් අඳුන ගන්න ඕනේ සිත කතා ගන්න ඉස්සෙල්ලා. සිත ගැන කතා ගන්න ඉස්සෙල්ලා. ඉතින් ඒක ටිකක් ගැඹුරුයක්. ඉතින් ඒකින්ද අපි මේ වේදනාව කියන එක අඳුනගත්තා නම් මම හිතන්නේ අපේ ජීවිතේ පුදුමාකාර විදිහට මේ ධර්මයෙන් හික්මෙනවා. නිවනට පුදුමාකාර විදිහට ලං වෙනවා. මේ භාවනාව තුලින්. මම අත්දැකලා තියෙන විදිහට මේ භාවනාව අපිව හුඟක් මේ නිවන් මාර්ගයට කිට්ටු කරන භාවනාවක්. ඒ කියන්නේ මේ වේදනා අඳුන ගන්න තරම් සිහියක් තියෙන කෙනෙකුට ඒක පාලනය කරනවා කියන්නේ අනිත් ඔක්කොම ඔටෝමැටිකලි පාලනය වෙනවා. ඒ කියන්නේ දැන් වේදනාව නම් අපිව අපේ මේ ක්‍රියාව හසුරවන්නේ. දැන් අපිට ෆීලිංග්ස් මතනේ අපි ක්‍රියා කරන්නේ. නේද? අපි තීරණ ගන්න. ඒතකොට මේ ෆීලිංග්ස් අපි කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් මේ වගේ භාවනා තුලින් අපේ ජීවිතේ පුදුමාකාර විදිහට හික්මෙනවා වෙනස් වෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තට. තනිකර මේ සිහියෙන් ඉන්න පුද්ගලෙක් වෙනවා. ඉතින් මම කියන්නේ ජීවිතය ගැන කලකිරෙන්න නෙමෙයි. මොකද අපිට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි වෙනකන් මේ ගිහිගේ ඉන්න පුළුවන් මේවා කර. හැබැයි අපේ ජීවිතේ පුදුමාකාර විදිහට සරල වෙනවා. ඒ කියන්නේ මේ තියෙන කිසිම දෙයක් නැති වුණා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ලෙවල් එකට හිත හදා ගන්න ඕනේ. එතකොට මැරෙන්න බය නැහැ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මේ කතා කරන මොහොතේ අපි හුස්ම ටික ගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් මේ භාවනාව හරිය ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ ටික තමයි මට කියන්න වුණා වුණේ. ඉතින් මේ හෝම්වර්ක් හැටියට ඉතින් අද ඉඳන් වේදනාව මේ විදිහට මේ බලන්න දකින්න
මෙනෙහි කරන්න කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ අපිට next Saturday කතා කරන්න පුළුවන් අපේ සුමාන තුල වුණ වෙනස් සිදුවීම්. මොකද මේව කරන්න සුමාන දෙයක් කළොත් එහෙම මේ පුදුමාකාර විදියට අපේ ජීවිත වෙනස් වෙනවා. ඒ කියන්නේ කිසිම දෙයකට සැලෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. අටලෝ දහමටම සැලෙන්නේ නැහැ. දැන් අටලෝ දහමට මිනිස්සු සැලෙන්නේ මේ භාවනාව කරන්නේ නැති හින්දා. ලාභයක් වුණාම අලාභයක් වුණාම දුක වේදනාව හටගන්නේ සතුට හටගන්නේ මේව කරන්නේ නැති හින්දා. එතකොට කෙනෙක් Tamanට අපහාස කරාම නිඳා කළාම අපිට වේදනාවක් හටගන්නේ මේ භාවනාව විදිහ මේ භාවනාව තුලින් ඒ වේදනාව දකින්න නැති හින්දා. ඉතින් අටලෝ දහමට කම්පා නොවන පුද්ගලෙක් වෙන්න නම් මේ භාවනා කරලා ශක්තිමත් මනසක් මේ ඇති කරගන්න ඕනේ. ඉතින් එහෙම ඇති කරගන්න ශක්තිය, ධෛර්යය, වීරිය, ප්‍රඥාව වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ජීවක ඔයාට කොහොමද මේ හොඳින් කරා මේ දැනුණා වේදනාව ඇති වෙන වෙලාවයි නැති වෙන වෙලාවයි. ඔව්. දැන් මේක අර ෆිසිකල් පේන් එක තමයි දැන් අපි ප්‍රැක්ටිස් කරේ. නමුත් මේක ෆිසිකලි අපිට මේ සතුට කියන එක ෆිසිකලි දැනෙන්නේ නැහැ නේද? ඒක මෙන්ටලි නේ දැනෙන්නේ. ඕනේ අපි ෆිසිකලි නිකන් ආටිෆිෂල් විදිහට නැති කරගත්තේ. ඒ වුණාට මෙන්ටලි තමයි ඒක දැනෙන්නේ. ඒ කියන්නේ ෆිසිකලි ට්‍රිගර් කළාට අන්තිමට හිතටනේ ඒක දැනෙන්නේ. දැන් අර අනිත් වේදනත් එහෙම තමයි. අනිත් ඒවා අපි හිතලා මේ ට්‍රිගර් කරන්නේව නෙමෙයි. ඒවා ඉබේ යම්කිසි රූල්ස් පද්ධතියක් අපේ විශ්වාස අපේ වැලියුස් අනුව තමයි ඒවා හටගන්නේ. දැන් මේ ආදරය වුණත් හටගන්නේ අපේ රූල්ස් ටිකක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ක්‍රයිටීරියාස් වුණොත් ආදරේ මේ මට එක්ස්පීරියන්ස් ගන්න ඕනේ කියලා අපි සබ්කොන්ෂස්ලි ඒ වගේ ඩීප් පාර්ට් එකකින් මේ රූල්ස් ටික හදාගෙන තියෙනවා. ඉතින් ඒවා උනාට පස්සේ ඒවා ඇති වෙනවා. දැන් මේකෙන් කරන්නේ ඇතුණාම ඒක ලස්සනට ඒක නැති කරලා දානවා. ඒ කියන්නේ ඒක නියම විදිහට නැති කිරීම. අතන මේ භාවනාව ඉගෙන ගත්තොත් මේක ප්‍රැක්ටිස් කළොත් මේ මානසිකව වැටෙන්නේ නැහැ ජීවිතේ කවදාවත්. අනික නිවන සාක්ෂාත් කරගන්න නිවන ළඟා කරගන්න මේ භාවනාවම තමන්ගේ සංසාර ගමනේදී හේතු වෙනවා. ඒක අනිවාර්යයි. ඒක තමයි මේ භාවනාවල තියෙන ප්‍රමිස් එක. මේ භාවනාවල තියෙන මේ සත්‍ය එකයි. ඒකයි මම මේ භාවනාව ඇත්තටම ප්‍රගුණ කරන භාවනාව. මම කියන්නේ මේ මගේ එක්ස්පීරියන්ස් වලින් එහෙම තමයි දැනට වෙන්නේ. ඉතින් ඒකින්ද මේ ඔයගොල්ලෝ try කරලා බලන්න එක. ඊට පස්සේ අපිට මේ ඕනනම් චිත්තානුපස්සනාවට ගියා. හැබැයි චිත්තානුපස්සනාව තොරා මේක මං හිතන්නේ අපිට ප්‍රායෝගිකව දැනෙන හින්දා මේකම කරනකොට මොකද මේකම නිවන් දකින්න පුළුවන්. මේ එක භාවනාවක්. මේ භාවනාවෙම නිවන් දකින්න පුළුවන්. ඉතින් Tamanට මේ ගැළපෙන භාවනාව මේ සූත්‍ර කියවලා දැන් මේ කායනුපස්සනාව ආනාපාන සතිය මේ ඉරියාපතිය මේ සම්පජන්න එතකොට පටිකූල මනසිකාර පබ්බං මේ ඔක්කොම එක භාවනා අරමුණු භාවනා කරන ක්‍රම ධාතු මනසිකාරය නවසීවට්ටය කියන්නේ භාවනා 9ක් අර මේ මලගිය සිරුර ඒක ඩිටීරියේට් වෙන අවස්ථා අනුව බලන ක්‍රම 9ක් මේ නවසීවටකේ ඊට පස්සේ මේ ඒ ටික කායानुපස්සනාව. ඉතින් කායानुපස්සනාව ඒ කියන්නේ කය අනුව බැලීම. එතකොට වේදනානුපස්සනාව කියන්නේ වේදනාව අනුව බැලීම. මේ වේදනාව බලන ක්‍රමය තමයි අද කිව්වේ. චිත්තානුපස්සනාව සිත අනුව බැලීම. ඒ කියන්නේ තමන්ට රාග සිතද, ද්වේෂ සිතද කියලා අඳුන ගන්න එක. උපේක්ෂා සිතද. ඒකේ ෆීලිං එක රාග නම් රාග සිතක් හින්දා තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ද්වේෂ නම් ද්වේෂ සිතක් හින්දා තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ කියලා එහෙම වෙන් අඳුන ගන්න. ඊට පස්සේ මේ ධර්මානුපස්සනාවෙන් කරන්නේ මේ ධර්මතා ගැන මෙනෙහි කිරීම. ඒ කියන්නේ අර මේ 3D විදිහට 4D විදිහට මේ ධර්මතාව හැම ආකාරයෙන්ම මේ මෙනෙහි කිරීම තමයි ධම්මානුපස්සන. මේ නීවරණ ටික අපි මේ කියා ඉන්න නීවරණ ධර්ම
විස්තර වශයෙන් හොඳට විමසලා ඇනලයිස් කරන එක තමයි මේ ධම්මානුපස්සනාව කරන්නේ. ඉතින් මේක ගැන බොජ්ජංග 7 ගැන ඒ වගේ විස්තර සහිතව බැලීම. මේ ධර්ම කරුණු විනිශ්චය කරලා ඇනලයිස් කරලා බලන එක තමයි මේ ධම්මානුපස්සනා කොටසින් කරන්නේ. එහෙම කරනකොටත් මේ උද්‍යා විඥානෙ ළඟා කරගන්න පුළුවන්. ඉතින් තමන් මේවා කියවලා තමන්ට ගැළපෙන භාවනාව තෝරගෙන කරන එක තමයි හොඳ. මොකද වාගේ පර්සනැලිටි එකට වාගේ වීක්නසස් වලට මේ ගැළපෙන භාවනාව තෝරන එක තමයි ලේසි. මට නම් මේ වැඩිම රිලේට් කරන්න පුළුවන් ආනාපාන සතියකටත් වඩා මේ වේදානුපස්සනාවට. මම හිතන්නේ ඒක ඉතින් හැම කෙනෙකුට එහෙම නැති වෙන්න පුළුවන්. ඒකින්ද තමන්ට සුදුසු එක තමන් කරන්න ඕනේ. මේව කළොත් තමයි නිවන් දකින්න පුළුවන්. මේව කරන ගමන් මේ ඔය දස පුණ්‍ය ක්‍රියාත් කරන්න ඕනේ. එතකොට තමයි එතන බැලන්ස් එක වෙන්නේ. ඉතින් අදට ඔච්චරයි. ඉතින් මොකද තව ප්‍රශ්න එහෙම තියෙනවද? නැත්තම් මේක ඇත්තටම අදිනම් කරන්න බන්න මේ භාවනා ප්‍රෝග්‍රෑම් එකකින් මේක විතරක් නේ ඉගෙන ගත්තේ මේක වටිනවා නිවන් දකින්නකම්. අද මෙහෙම කරනකොට ඔයගොල්ලන්ගේ ප්‍රඥාව වැඩිලා, සිහිය වැඩිලා, වීරිය වැඩිලා මේ ඊට පස්සේ තව භාවනා කරලා මේ සංසාර ගමන කෙටි කරගන්න උපරිම උත්සාහ ගන්න. ඉතින් නිවන් දැක්කේ නැතත් මේ තමන්ගේ රාගය දේශය මේ මඩපාත ගත්තට පස්සේ ඉතින් ඊළඟ භවයේ වුණත් ඒක කරන්න පුළුවන්. හැබැයි ඊළඟ භවයේ අපි දන්නේ අපේ කර්ම කොහොම සකස් වෙලා මේ අපායට ගියොත් එහෙම ඒ භවය කවදේද කියලා දන්නේ නැහැ. ඒකෙන්ද ඊළඟ භවයට දාන්න නැතුව මේ භවෙම ඔක්කොම කරගන්න එක තමයි ලොකුම හපංකම. මේ තව ධර්ම කරුණක් කියන්න ඕනේ. මේ සංස්කාර කියන වචනේ තේරුම දන්නවද? සංස්කාර. ඒ කියන්නේ පටිච්චසමුපාදේ මෝහය නිසා, මෝහය තමයි පටිච්චසමුපාදයේ මුල්ම අංගය. සංස්කාර කියන්නේ හේතුවක් නිසා හට ගන්නා දේවල් නේද? ඔව්. ඒ කියන්නේ හේතුවක් කියලා කිව්වට අපි දන්න භාෂාවෙන් මොකද්ද සංස්කාර කියලා කියන්නේ? සිතුවිලි කියලා කිව්වොත් හරියි. සිතුවිලි කියන එක නාම රූප මට්ටමට එනවා. අතන සිතුවිලි වලින් තමයි මේ සංස්කාර හටගන්නේ. ඒ වුණාට සංස්කාර කියලා මේ කියන්නේ මේ කුසල් සහ අකුසල් වල තියෙන කර්මය. දැන් කියනකොට දැන් අපි මේ ආත්මෙදී අපි ඉපදෙන්න හේතු උනේ ගිය ආත්මේ කරපු කර්ම ප්‍රතිඵල. කර්ම ප්‍රතිඵල අනුව ඒ කර්ම ප්‍රතිඵල වල තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ කර්ම ප්‍රතිඵල තියනකන් අපි මේ සංසාරේ මේ සැරිසරනවා. ඒ වයින් තමයි ඊළඟ භවයේ සකස් කරන්නේ. දැන් මේ රහත් වෙනවා කියලා කියන්නේ අපේ කර්මය සම්පූර්ණයෙන්ම මේ නැති කරනවා. ඒ කියන්නේ ඊළඟ භවයට අඩියක් තියන්න නැති වෙන්න මේ භවයේදීම ඒ කර්මය එතනින්ම නතර කරනවා. ඉතින් ඒ සංස්කාර වලින් තමයි සංස්කාර නිකන් අපි හිතන්නකෝ මේ දැන් මවකේ කුසක ඉපදෙන්න ඉස්සෙල්ලා කර්මයෙන් තමයි සකස් කරන අහවල් මවගේ අහවල් කුසේ උපදවනවා කියලා. අහවල් ආත්මේ, අහවල් භවයේ, අහවල් තලයේ උපදවනවා කියලා කර්මයෙන් නිගමණයට වෙලා තමයි එතනට ගියාට පස්සේ තමයි ඊට පස්සේ විඥානය ඇවිල්ලා මේ සිත, චෛතසික, නාම රූප, සලආයතන ඔක්කොම ටික ඊට පස්සේ හටගන්නේ. ඒතකොට ටික විපාක වගේ නේද? කර්මයේ විපාක. අන්න හරි. විපාක කර්ම වලින් තමයි අපිව භවයේ තැන් වල ගිහිල්ලා උපද්දවන්නේ. ඉතින් ඒ සංස්කාර කියන්නේ විපාක කර්ම වලට. ඒකින්ද මේ මොකද ඒක ඇත්තටම මේ මට තිබිච්ච ප්‍රශ්නයක්. ඒක මේ නාම රූපයි සංස්කාර අතර තියෙන වෙනස. ඉතින් ඒක මම තව කල්යනා මිත්‍රකින් අහගත්තා. ඒක ඒතකොට තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් අනිත් අයටත් එහෙම ගැටලු තියෙනවා නම් ඒ ගැටලුව නැති වෙයි කියලා හිතුවා. ඒ විදිහට දැක්කම මේ කර්මය නැති කරන්න පුළුවන් හොඳම භාවනා ක්‍රම තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මට ඕනලා දුන්න අපි බෞද්ධ වශයෙන් බණ ඇහුවට
මේ සූත්‍රයක් කියවලා නැහැනේ. ඉතින් මේ නිවන් දකින්න භාවනා මේ සූත්‍රයේ තියෙනවන අනිවාර්යයෙන්ම කියවන්න එපා. කියවන්න විතරනේ මේක තේරුම් අරගෙන මේ විදිහට තමන් ඒක ගලපගෙන ඒක ඒ අනුව ජීවත් වෙන්න එපා. එහෙම නැත්තම් මොනවද අපි කරන්නේ? ඉතින් ඒකෙන් තමයි මේ අතන උත්සාහය. ඉතින් මම හිතනවා ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි ප්‍රශ්න එහෙම තියෙනවා නම් කියන්න, නැත්නම් අපි එහෙම නතර කරමු. ඉස්සරහට ඔයගේ ප්ලෑන් එක මේ සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ මේ භාවනා ක්‍රම දිගටම කරන්න මේක හොඳයි. ඔව් මොකද මම හිතුවා ඇත්තට අපි දැන් මෙහෙම අඩු ගානේ කියවලා යම් කිසි සාකච්ඡාවකටත් එන්න නේද? එතකොට අපිව familiar වෙනවා. ඔව් නැත්තම් තනියම කියවන්න ගියාම කියවෙන්නෙත් නැහැ නේ. මෙහෙම හොඳයි. මෙහෙම හොඳයි නේ. ඒකින්ද අපි මේ ඊළඟ සැරේ මොකද්ද යන්න ඕනේ? මොකද අපිට රිලේට් වෙන්න පුළුවන් තැනින් තමයි අපි යන්න ඕනේ. ඔව් ඔයා ප්‍රැක්ටිස් කරන විදියට ඔයා බලලා සුදුසු විදියට කරන්න අපිට ඒක ෆලෝ කරන්න දෙයි. ඔව් මම හිතන්නේ ඊළඟට අපි මේ ධම්මානුපස්සනා නීවරණ කොටස කතා කරලා මොකද අපි ඒක දැන් ටිකක් කවර් කරලා තියෙන්නේ. ඒකින්ද අපිට ඒක රිලේට් කරන්න ලේසි නේද? නීවරණ. ඔව් ඒක හොඳයි. අත නීවරණ භාවනාවටත් හරි බාධාවක් මල්ලි ඒක හන්දයි. ඔව් ඒක හන්ද ඒක දැනගන්න එක හොඳයි නේද? ඒක තමයි අපි මොකද ඒක දැනගත්තාම මේ නීවරණ ගැන මෙනෙහි කරන විදිහ ඒක කියනවා. එතකොට දැන් චිත්තානුපස්සනාව වඩන්නේ නැති වෙලාවට අපිට නීවරණ ගැන වඩන්න පුළුවන්. ඒක ඕන්ලාක් කරන්න පුළුවන් නේ. එතකොට ඒ විදිහට මේ එකිනෙක අපිට අපි කවර් කළා නම් හරි නේද? ඔව් ඒක හොඳ ප්ලෑන් එකක්. ඔව් මොකද අපි එහෙම කරනකොට මම හිතන අන්තිමට rahat වෙලා තියෙද්ද අනියම rahat වෙන්න එපා. නෑ මම කියන්නේ මේ හොඳ තත්ත්වයක තියෙන්නේ අපේ නීවරණ යටපත් වෙලා මම හිතන්නේ හොඳ හික්මීමකින් යුතු පුද්ගලයෙක් වෙයි කියලා හිතන්නේ. මොකද ඇත්තටම මේ වැදගත් ඉතින් නේද ජීවිතේ මේ ඇති වෙන එක. ඒ කියන්නේ ඒවා හරිය කුසල් ක්‍රියානේ ඉතින් නේ. මේ ඔක්කොම මේ කාලේන ධම්ම සාකච්ඡා ඉතින්. නේ. සුසු කාලයට ධම්ම සාකච්ඡා කිරීමත් මේ මංගල කරුණක්. ඒක දස පුණ්‍ය ක්‍රියාවලිනුත් එකක්. මේ ඒකින්ද ඒ ඔක්කොම හොඳයි. ඉතින් අපි මේවා ප්‍රැක්ටිස් කරනකොට තමයි Tamanට තහවුරු වෙන්නේ. නේ? Tamanට ඒක උපටා ගත්ත වෙන්නේ. ඒකින්ද මම හිතන්නේ අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න එක හොඳයි. දන්නේ නැතිව මම හාමුදුරුවන්ගෙන් අහගන්න. මේ ඉතින් වෙන මොකුත් ෆීඩ්බැක්ස් එහෙම තියෙනවද? අනේ නෑ ඒ වාර බොහොම පිං සිද්ධ වෙනවා අපිට මේ පාර පොඩ්ඩක් කියලා දෙනවට. ඔව් ඇත්තටම මටත් තහවුරු වෙනවා මෙහෙම විස්තර කරනකොට. ඉතින් ඒකින්ද අපි හැමෝටම මේක ප්‍රයෝජනවත්. මේ ඒ කියන්නේ මෙතන අපිට මේ වීර්යයයි අපේ මේ තීන මිද්‍යයයි ඒ ඔක්කොම බලපානවනේ මේවට. ඉතින් මෙහෙම සාකච්ඡා වෙලා කල්යාණ මිත්‍රයෝ එක්ක කතා කරනකොට මේ ඒවත් යටපත් වෙනවා. ඒකින්ද හැමෝටම මේක ප්‍රයෝජනවත්. මොකද දැන් මේ ඇත්තටම තව අර අට කතා කියලා තියෙනවා. මේ අට කතා ටීකා කියලා ඒව නම් කියුවේ නෑ. ඉතින් ඒවත් කියවුවොත් තව මේව විස්තරාත්මකව දැනගන්න පුළුවන්. මම කියන්නේ අපි නේ සරලව දැනට කවර් කරලා ඊට පස්සේ ඉතින් මේ Tamanට සුදුසු එකට විස්තර සහිතව යන්න පුළුවන් නේද? ඔව්. මේ ඒකින්ද එහෙම කරමු. මම හිතන්නේ මේ වෙබ්සයිට් එකේ සිංහල සරලයි අනිත් සිංහල වෙබ්සයිට් එකට වඩා. මේක ටික ලස්සනට නිකන් අර පිළිවෙලකට පේන්න තියනවා නේද? තියනවා. ඔව් දැන් අර ඔක්කොම එකටනේ දැන් මෙහෙම ඇතුළට ගියාම මේ තියෙන්නේ ආනාපාන සතිය. ආයෙ ක්ලික් කළාම මේක ක්ලෝස් වෙනවා. ඒකින්ද මේ වෙබ්සයිට් එක හොඳයි අතට. මේ pitaka.lkද? ඔව් pitaka.lk එකට ගිහිල්ලා මේ ඔව් මම නිකන් මේ සතිපට්ඨාන කියලා ගිහුවාම මේ ඔක්කොම එනවා. ඕක ඇතුලේ තියෙනවා මේ සූත්‍ර ඔය කර්ණීයමේ සූත්‍ර රත්න සූත්‍රය එහෙම සිංහල තේරුමත් එක සූත්‍රේ ප්ලේ වෙද්දි සිංහල තේරුම ප්ලේ වෙන එක. ඔව් මම දැක්ක ඒක. මේ ඔව් ඒක මේ අර මේ
හාමුදුරන් කියනවා නේද ඒක? රත්න සූත්‍රයේ මේ අධ්‍යය කියන තේරුමේම ලස්සනට සිංහලෙන් වචනෙන් වචනට වැටෙනවා. ඔව් මම දැක්කා ඒක ෂෝ. මේක මේ ඇත්තට මේක හදපු කට්ටියට ගොඩාක් පිං ඇති වෙන්න ඕනේ. මේ ඉතින් එහෙමනම් අපි නතර කරමුද අදට? හොඳයි. හොඳ හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් සමරම් තෙරුවන් සරණයි ධර්ම අවබෝධ වේවා. සරණයි. එසේම